Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ price to cash flow ratio එක ගැන. එහෙම නැත්නම් PCF ratio කියලාත් මේකට කියනවා. price to cash flow ratio එක ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල සමාගම් හුඟක් වෙලාවට manipulation process වල ඉන්නවා. විශේෂයෙන්ම එයාලගේ net earnings calculate කිරීමේදී depreciations වගේ හුඟක් ලොකු items ඒ කියන්නේ depreciations වගේ අධිතාක්සේරු කරලා සමාගමේ ලාභය අඩු වැඩි කරන අවස්ථාවක කරලා operating cash flow එක්ක සම්බන්ධ වෙන මේ ratio එක පාවිච්චි කරලා හොඳ තීරණයක් ගන්න පුළුවනි. මොකද්ද price to cash flow ratio එකෙන් කියන්නේ? price to cash flow ratio එකෙන් කියන්නේ සමාගමේ කොටසක් වෙළඳපොළ විකිනෙන මිල තියෙන market price per share එක. එහෙම නැත්නම් සමාගමක කොටස් වෙළඳපොළේ විකිනෙන මිල සංසන්දනය කරනවා සමාගමේ කොටසක උපයන cash flow එකත් එක්ක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සමාගම කොටස් වෙළඳපොළේ රුපියල් 20කට විකිනෙනවා නම් ඒ අවස්ථාවක සමාගම කොටසක් වෙනුවෙන් cash flow per share එක අපි කියමු රුපියල් 10ක් හොයනවා කියලා. මේ 20 බෙදනවා 10න්. එතකොට එනවා දෙකක් 2 times. ඒ වගේ. එතකොට මේක කැල්කියුලේට් කරන්න පුළුවන් හොඳ රේෂියෝ එකක්. ආයෝජකයෝ හුඟක් දන්නේ නැහැ මේ රේෂියෝ එක. නමුත් මේක හුඟක් ආයෝජකයෝ කියන්නේ එක්ස්පීරියන්ස් ඉන්වෙස්ටර්ස්ලා පාවිච්චි කරන රේෂියෝ එකක්. විශේෂයෙන්ම ගත්තාම මේ රේෂියෝ එක කැල්කියුලේට් කිරීමේදී අපිට ඕනේ market price per share එක. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ විකිනෙන මිල ඕනි. ඊට අමතරව ඕන cash flow per share එක. ඒ කියන්නේ කොටසක මුදල් ප්‍රවාහය ඕන. එක කොටසක් වෙනුවෙන් මුදල් ප්‍රවාහය ඕන cash flow per share එක. ඒතකොට දැන් අපි market price per share එක දන්නවා ඊසිලිම. අපි දන්නවා මේක කොටස් වෙළඳපොලේ විකිනෙන මිල. එතනින් එහාට ගියාට පස්සේ අපිට දැනගන්න ඕන cash flow per share එක. එතකොට වෙන්නේ කොහොමද? අපි බලනවා සමාගමේ මුදල් කොහොමද ආවේ, මුදල් කොහොමද එළියට ගියේ කියලා පෙන්න cash flow statement එක. cash flow statement එකෙත් අපි සාමාන්‍යයෙන් මාසයක් දෙකක් නෙමෙයි සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් තුල cash flow statement එක අරන් බලනවා. බලලා මේ cash flow statement එකේ මේ balance එක බලනවා. මේ balance එක අරගෙන මේ balance එක බෙදනවා නිකුත් කරපු කොටස් ප්‍රමාණය. උදාහරණයක් විදිහට ABC කියන සමාගම කොටස් වෙළඳපොලේ දැන් රුපියල් 10ට විකිනෙනවා. සමාගම සතුව තියෙනවා කොටස් මිලියන අපි කියමුකෝ කොටස් මිලියන 100ක් තියෙනවා සමාගම සතුව. එතකොට දැන් අපි සමාගමේ පහුගිය අවුරුද්දේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ cash flow statement එකේ යටතේ operating cash flow එක තියෙනවා මිලියන 200ක්. එතකොට cash flow per share එක කොහොමද calculate කරන්නේ? cash flow per share එක calculate කරන්නේ operating cash flow එක බෙදනවා total outstanding shares වලින්. ඒ කියන්නේ 200 බෙදනවා outstanding shares මිලියන 100යි. operating cash flow per share එක රුපියල් 2යි. එතකොට අපිට ඕන මේක calculate කරන්න. එතකොට දැන් price to cash flow ratio එක calculate කරන්න අපිට ඕන market price per share එක අපි කියමු රුපියල් 10යි market price එක රුපියල් 10 බෙදනවා operating cash flow per share එක රුපියල් 2කින්. ඒ කියන්නේ රුපියල් 2කින් 10 බෙදීම 2 කියන්නේ 5 ගුණයක්. සාමාන්‍යයෙන් මේ රේෂියෝ එක කැල්කියුලේට් කරාට පස්සේ මේ රේෂියෝ එක ඉතා ඉහළ අගයකට යනවා නම් 5 6 10 15 20 යනවා නම් සමාගම වටින්නේ නැහැ යයි සැලකෙනවා. මේ රේෂියෝ එක පහළ අගයකට එනවා නම් 2 3 1 වගේ පහළ අගයක තියෙනවා නම් දශම ගණන් තියෙනවා නම් ඇට්‍රැක්ටිව් කියලා කියනවා. සමාගම් කීපයක් සංසන්දනය කරන්න මේ රේෂියෝ එක වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම peer to peer industries වල valuations තීරණය කරන්න කොටස් මිලදී ගන්නකොට මේ රේෂියෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මොකද්ද මේ රේෂියෝ එකෙන් කියන්නේ? මේ රේෂියෝ එකෙන් කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලට මේ රේෂියෝ එක පහක් ආවා. මේ රේෂියෝ එක පහක් ආවා කියන්නේ සමාගම කොටසක් වෙනුවෙන් එක රුපියලක් මුදල් ප්‍රවාහයක් හොයනවා. එක කොටසක් වෙනුවෙන් හොයනවා රුපියලක් හොයනකොට ඔයා ගිහිල්ලා රුපියල් 5කට ගන්නවා
මේ සමාගම කොටස් වෙළඳපොලේ මේ වගේ 5 ගුණයකට විකිණෙනවා කියන එක. එතකොට රුපියල් 5ක් කොටසක් වෙනුවෙන් මම කියන්නේ ඉපීමනේ මේ මුදල් හොයන සමාගමකට ගිහිල්ලා රුපියල් 5ක් ගෙවනවා කියන්නේ වාසිද අවාසිද. ඉතින් අන්න ඒ වගේ තත්වයකදී ඇට්‍රැක්ටිව් කම්පැනිස් වල මේ රේෂියෝ එක 15 අගයක තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවක කියන සමාගම් තමයි ගන්න ඕනි. ඇත්තටම මේ රේෂියෝ එක විශේෂයෙන්ම සලකා බලන්නේ large scale companies වල උදාහරණයක් විදිහට ලොකු සමාගම් තියෙනවා. ලොකු සමාගම් තියෙනවා. මේ සමාගම් ලේසි නෑ ඇනලයිස් කරන්න. මොකද මේ සමාගම් වලට රේෂියෝ මම කියවා වගේ රේෂියෝ 200 ගණනක් යූස් කරත් ලේසි නෑ ඇනලයිස් කරන්න. තනි තීරණයක් ගන්න බෑ. මොකද අපේ ප්‍රධාන අරමුණ තමයි සමාගම් 300කින් තියෙන හොඳම සමාගම් ටික තෝරගන්න. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රීස් ගොඩකින් හොඳම ඉන්ඩස්ට්‍රි එක තෝරගන්න. ඉතින් ඒ වගේ වෙලාවකදී විශේෂයෙන්ම ලොකු සමාගම් වල දැන් අපි සාමාන්‍යයෙන් PE රේෂියෝ එක කතා කරා. price earning ratio එහෙමත් නැත්නම් මිල ඉපයුම් අනුපාතය ගැන කතා කරා. මිල ඉපයුම් අනුපාතය ගැන කතා කරපුවාම අපි එතනදී කරේ කොටසක සමාගමේ සුද්ධ ඉපයීම එහෙම නැත්නම් net earnings බෙදනවා total outstanding shares වලින් එහෙම නැත්නම් සමාගමේ සුද්ධ ලාභය බෙදනවා නිකුත් කරපු කොටස් ගානෙන්. එතකොට එනවා EPS එක earning per share එක කොටසක ඉපයීම ආවා. ඇත්තටම සමාගමක කොටසක සුද්ධ ලාභය ගණනය කරන අවස්ථාවක සමාගම සුද්ධ ලාභය ගණනය කරන අවස්ථාවක විශේෂයෙන්ම සමාගමේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු අමතරව සමාගමේ ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙනවා. උදාහරණයක් සඳහා වත්කම් වල තියෙන සය ඩිප්‍රිසියේෂන් ඔයාලා අහලා ඇති ඩිප්‍රිසියේෂන් එහෙම නැත්නම් සය කිරීම කියලා. ඒ කියන්නේ මොකද්ද මේ ඩිප්‍රිසියේෂන් කියන්නේ වත්කමක් සය කිරීම කියන්නේ. දැන් සාමාන්‍ය accounts කරපු අය දන්නවා සමාගමක තියෙනවා වත්කම්. ඒ කියන්නේ සමාගමේ නිෂ්පාදන කටයුතු වලට උදව් කරන සම්පත් සරලව කිව්වොත්. එතකොට මෙතනදී අපි කොහොම සමාගමක් සතුව තියෙනවා මැෂින් එකක්. මැෂින් එක අපි දන්නවා අපි එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මේ මැෂින් එක අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. කියන්නේ අවුරුදු 10ක් කියන්නේ මාස 120ක් පාවිච්චි කරන්න පුළුවනි. එතකොට මේ සමාගම මාස 120ක් මේ වත්කමේ ඵලදායි ජීව කාලය එහෙම නැත්නම් මේ වත්කම පාවිච්චි කරන්න අපේක්ෂා කරන කාලේ මාස 120යි. මාස 120 පහ වුණාම මොකද වෙන්නේ? මේ වත්කමේ සම්පූර්ණ ගෙවිලා මේ වත්කම වටිනාකමක් නැති වෙලා යනවා නිෂ්පාදන කටයුතු වලට පාවිච්චි කරන්න බෑ. ඒතකොට හැබැයි මාස 120 ගිය වෙලාවේ මේ වත්කම ගෙනාවා නම් ලොකු මුදලකට ඒ මාස 120න් පස්සෙම මේක වියදමක් විදිහට කපා හැරියොත් සාර්ථකද? සාධාරණද? සාධාරණ නෑ. ඒ නිසා සමාගම කරන්නේ මේ මාස 120ට මේ වත්කමේ වටිනාකම මාස 120ට බෙදලා මාස්පතා මේකේ කොස්ට් එක අයින් කරගෙන යනවා. එතකොට මේක වියදමක්සේ ගලපනවා. එතකොට දැන් පළවෙනි අවුරුද්දේදී මේ සමාගමේ වත්කමේ වියදම සමාගමේ මේ සාමාන්‍ය විකුණුම් වලින් අඩු කරලා මේ ඩිප්‍රිසියේෂන් සය කිරීම යටතේ සය කියන වියදම යටතේ ගලපලා අයින් කරනවා. එතකොට ඒකෙන් සමාගමේ ලාභය තමයි අඩු වෙන්නේ අවසාන වශයෙන් ගත්තොත්. ලාභය අඩු වෙනවා කියන්නේ එක පැත්තකින් අපි දිගින් දිගටම කල්පනා කරොත් රිටේන් earnings අඩු වෙනවා. ඔහොම හොඟක් දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ලොකු එෆෙක්ට් එකක් තියෙනවා. නමුත් මෙතනදී දැන් මේ වගේ සමහර සමාගම් තියෙනවා මේ ලොකු වත්කම් තියෙනකොට වත්කම් බිලියන්ස් ගණන් තියෙන වෙලාවක මේ සමාගම් මේ වත්කම් වල සය කියන ෆිගර් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. එහෙම කරපු අවස්ථා තියෙනවා. වැඩිපුර තාක්සේරු කරලා අධි තාක්සේරු කරලා ඊට පස්සේ එතකොට ලාභය අඩු කරන්න පුළුවන්, ලාභය වැඩි කරන්න පුළුවන්. නමුත් සමාගම සය ප්‍රතිපත්ති තියෙනවා. ඊට අමතරව දැන් ලංකාවෙම ගත්තොත් ශ්‍රී ලංකා accounting standards තියෙනවා. අපිට හිතෙන විදිහට වත්කම් වල ඵලදායි ජීව කාලය දාන්න බෑ. දැන් machinery equipments නම් අවුරුදු 10ක් කියලා කිව්වොත් 10 computers ගත්තොත් අවුරුදු 4යි. ඒ වගේ තියෙනවා standards. නමුත් මේවා අතරතුර පවා මෙයාලා මේ කට්ටිය දන්නවා මේ වියදම් එහෙට මෙහෙට play කරන්න සමහර වෙලාවට ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. දැන් ඒක ලොකු මාතෘකාවක් වෙනවා. ඉතින් ඒතකොට මේ වගේ වෙලාවකදී මේ ලොකු සමාගමක් වටිනවද නැද්ද කියලා තීරණය කරගන්න අපිට පුළුවන් මේ cash flow per share ඒතකොට මේ cash flow එක use කරලා මේ වෙන calculation එක පාවිච්චි කරන්න. ඉතින් මේ calculation එක ඇත්තටම peer to peer industries වල තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම මේක සරලවම කැල්කියුලේට් කරන්න පුළුවන්. දැන් මම එහෙම ගිහිල්ලා කැල්කියුලේට් කරොත් එහෙම cash flow per share කියලා මම total cash flow එක බෙදන්නේ total outstanding shares වලින්. මම කරන්නේ සමාගමේ market capitalization එක ගන්නවා. ඒ කියන්නේ අද සමාගමේ කොටසක් විකිනෙන මිල total outstanding shares වලින් මම market capitalization එක හදනවා. එහෙම නැත්නම් direct ගිහින් මට market capitalization අපිට බලන්න පුළුවනි. එතකොට මේ market capitalization එක බෙදනවා
කෑෂ් ෆ්ලෝ එකකින් ඔපරේටින් කෑෂ් ෆ්ලෝ එකකින්. එතකොට මේ එන ෆිගර් එක 1 ගණන් 2 3 වගේ අඩු ගාණක් තියෙනවා නම් මම ඊළඟට ගන්න අනිත් peer to peer ඉන්ඩස්ට්‍රි එක කම්පෙයාර් කරලා මම තීරණය කරනවා මගේ වැලියුේෂන්ස් මේක 20ක් 30ක් 40ක් උඩට යනවා නම් මම කියනවා වටින් නෑ කියලා. ඉතින් ඒ නිසා කොටසක් වෙනුවෙන් කැල්කියුලේට් කරලත් සමස්ත සමාගම වෙනුවෙන් කැල්කියුලේට් කරලත් මේ රේෂියෝ එක යූස් කරන්න පුළුවනි. මේ රේෂියෝ එක දැනට තියෙන ජනප්‍රියම රේෂියෝස් 25 අතර තියෙනවා. දැන් ලංකාවේ සමාගම් එහෙම ගත්තොත් එහෙම මේ කියන මම රේෂියෝ එක කැල්කියුලේට් කරලා බැලුවොත් එහෙම මේ ලංකාවේ සමාගම් ගොඩාක් අයින් කරලා දාන්න වෙනවා. මොකද හේතුව සමාගම මුදල් ප්‍රවාහය කියන්නේ රුපියලක් හොයනකොට සමාගම සාමාන්‍ය මේකේ වෙළඳ පොළ වටිනාකමත් එක්ක බලමු 10 15 20 වගේ ගුණාකාර තියෙනවා. එහෙම බලනකොට සමාගම ස්ට්‍රෝං කෑෂ් ෆ්ලෝ එකක් නැහැ කියන අදහස තමයි එන්නේ. ඉතින් ඒ නිසා මේ රේෂියෝ එක ගැන ස්ටඩි කරොත් අපිට පුළුවනි අපිට ඕන සමාගම තීරණය කරන්න අපිට ඕන සමාගම හොඳම සමාගම තේරුම් ගන්න. විශේෂයෙන්ම කොහොම වුණත් ඔපරේටින් කෑෂ් ෆ්ලෝ කියන එක සමාගමට පැහැදිලිව වැදගත්. අනිත් සාමාන්‍ය net earnings වගේ නෙමේ කෑෂ් ෆ්ලෝ එක මැනිපියුලේට් කරන්න ලේසි නෑ. ඇයි මේවා රෙකෝඩ් වෙනවා, බැංක් බැලන්සස් රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ මේවා ලේසියෙන්ම ප්ලේ කරන්න බෑ. නමුත් net earnings මත ප්ලේ කරන්න පුළුවන් සමාගමකට ලේසියෙන්ම. ඒ නිසා මේ කැල්කියුලේෂන් එක මම මේ දාලා තියෙන උදාහරණ මේක ප්‍රැක්ටිස් කරලා බලන්න මොනවා හරි තේරුම් නැත්තම් කමෙන්ට්ස් දාන්න පුළුවන් ඔයාලට මේ ගැන.